ආශ්‍රව ධර්මයන් කිසිවක් අඩු නැතිව ලෞකික సంతානයන්හි පවතී. ප්‍රත්‍යඥ సంతානවල ඒ ආශ්‍රව ධර්ම අඩුවක් නැතිව පවතී. කාමාසව, භවාසව, ditthාසව, අවිජ්ජාසව කියන මේ හතර. ලෝභ, ditthi, මෝහ. මේ ලෝභය නානා ආකාර ගන්න. එකම විදිහක ලෝභයක් නෙවෙයි අපට පවතින්නේ. ධර්ම වශයෙන් ගතහොත් නම් ලෝභයේ තිබෙන්නේ ඇලෙන ගතිය, ඇලෙන ස්වභාවය. ඒ ඇලෙන ස්වභාවය වුවද ලෝභය නානා තරාතිරම් වලින් යුක්තව ඒ අවස්ථාවලදී කෙනෙකුගේ සිතෙහි ඇතිවන්නේ. ඒ නිසා ඇතැම් විටක ඇතිවන්නා වූ ලෝභය කෙනෙකුට ලෝභයක් වශයෙන්වත් තේරෙන්නේ නැහැ. ඒක ලෝභයක් කියලා හිතෙන්නේ නැහැ. මේ ලෝභයක් කියලා. ඇතැම් අවස්ථාවලදී ඇතිවන්නා වූ ලෝභය Tamanට වුවත් පසු අවස්ථාවකදී ඒ ලෝභය ගැන සලකා ලැජ්ජා හිතෙන තරමේ ලෝභයක් වන්නට පුළුවන්. ඒ විදිහේ ලෝභයේ නානා තරාතිරම් හැම ක්ලේශ ධර්මයකම ඒ බඳු ස්වභාවයක්. ඒවායේ උත්සන්න අනුත්සන්නතා. ඒවායේ බලවත් බව හා දුබල බව. ඒ උත්සන්න වශයෙන් ඇතිවන විටයි ඒ ක්ලේශ ධර්ම හොඳට දැනෙන්නේ. ඒ ගැන විමසීමක් කරන විට. එහෙම නැතුව ලෝභයම ඇති කරගෙන ඒ ලෝභ මූල සිත්ම උපදවාගෙන ගත කරන මිනිත්තු ගණන්, පැය ගණන්, සමහර විටක වරුවක් වත් තමා මේ ලෝභ සිත් උපදවාගෙන නොවේද මේ කාලය තුල සිටියේ කියන එක නුවණින් යුතුව පසුව විමසා බලන කෙනෙකුට පෙනෙනවා මිස වෙන කෙනෙකුට පෙනෙන්නේ නැහැ. ඒ බොහෝ විට බොහෝ දෙනෙක් හිතන්නේ අවශ්‍යන්නේ ඒ බඳු තත්වයක් ඇති කරගෙන සිටිය යුතුයි කියලා. ඒ විදිහේ ලෝභයන් උපදවාගෙන සිටීම හොඳයි කියන එකයි බොහෝ දෙනෙකුගේ පිළිගැනීම. එහි වරදක් දෝෂයක් දක්නා තැනැත්තෙක් බොහෝ දෙනෙකුට පෙනෙන්නේ මේ සමාජෙහි වාසය නොකළ යුතු පුද්ගලෙක්. සමාජයට නොහොබනා කෙනෙක්. සමාජයට නුසුදුසු කෙනෙක් කියලයි බොහෝ විට ඒ අයට හිතෙන්නේ. ඉතින් ඒ තම තමන්ගේ තිබෙන අර අන්තිමට දැක්වෙන කාමාසව, භවාසව, ditthාසව, අවිජ්ජාසව. අනේ අවිජ්ජාසව වශයෙන් දක්වන මෝහය නිසායි එහෙම හැඟීම්, එහෙම අදහස් කෙනෙකුට ඇතිවන්නේ. ඒ මෝහය යම් යම් අවස්ථාවලදී යටපත් වෙනවා. ඒ වගේම නුවණ නිසා දුර වෙනවා. తాවකාලික වශයෙන්. අනේ බඳු අවස්ථාවකදී පෙනෙනවා මේ ඒ උපන් ධර්මයන්ගේ වර්ධ. ඒවා ඇති කරගත ඇති කරගත යුතු ඒවා නොවේ, ඇති කරගත යුතු නොවන ධර්ම කියන්නේ. මේ අවස්ථාවලදී පෙනෙනවා. එහෙත් ධර්මානුකූලව සලකා බලන විට මේ හැමදෙනාම ධර්මය පිළිගන්න අය නොවේ. බෞද්ධයි කියතත් ඒ ධර්මානුකූල ජීවිතයට කැමති වන අය සිටින්නේ බොහෝම සුළු පිරිසක්. වැඩි දෙනා හිතන්නේ ධර්මය Tamanගේ ජීවිතය මනසේ ගෙන යාමට බාධාවක් වෙනවා. එමත් හිතන පිරිසක්. ඒ නිසා සමහරු ධර්මයේ කියවෙන, ධර්මයේ ඉගැන්වෙන ඒ හොඳ කරුණු පිළිබඳව අසන්නට, දැනගන්නට කැමති වන්නේත් නැහැ. ඒ දැනගැනීමම හොඳ නැtei කියලා හිතනවා. Taman කරගෙන යන වැඩපිළිවෙල ඒ නිසා වෙනස් වෙනවා. මම දන්නවා දිනක්
එහෙම අවස්ථාවක් යෙදුණා. පියාණන්ට උවමනා කළා යම් කරුණු ටිකක් දැනගන්නට. නමුත් Taman සමග ව්‍යාපාරවල යෙදී සිටින පුතණුවන් කීවා එපා වුණේ නෑ ඒවා දැනගන්න. ඒවා දැනගත්තම අපිට තව කරදරයි. ඒ කීවේ ඒ Taman කරන ඒ නුසුදුසු වැඩ. ඉතින් ඒවා කරන්නට හේතු වන්නේ ලෝභය, මෝහය. විශේෂයෙන් මේ දෙක. ද්වේෂය යෙදෙන්නේ ඉතින් Tamanට විරුද්ධ යම් යම් සිටිනවා නම් ඒ කියන්නේ Tamanට ඉරහිව කටයුතු කරන Tamanගේ ව්‍යාපාරයත් එක්ක ගැටෙන එහෙම අය සිටිනවා නම් ඔවුන් කෙරෙහි ද්වේෂය ඇති වෙනවා. එහෙම නැත්නම් වඩාත් උපයා ගැනීම සඳහා වූ ලෝභය. ඒ ලෝභය වැඩෙන තරමට මෝහයක්. එහෙම නැත්නම් මෝහය වැඩෙන තරමට ලෝභයක්. කියන ඒවා තමයි තිබෙන්නේ. ඉතින් ඒවා කොයිතරම් දුරට පැතිර පවතිනවදයි කියන එකයි අර ආසව කියන වචනය තෝරන විට දැක්ක. ආසවන්ති ත්‍යාසව භවග්ගංච ආගෝත්‍ර භූච. ඒ භවාග්‍රය ගෝත්‍ර භූ කියන මේ දෙකම ගත්තේ ලෞකික ධර්ම නිසා. භවාග්‍රය කියලා ගන්නා විට නේව සංඥා නාසඤ්ඤා යතනෙ. නේව සංඥා නාසඤ්ඤා යතනෙහි කෙනෙක් ප්‍රතිසන්දිය ගන්නේ නේව සංඥා නාසඤ්ඤා යතන ධානීය උපදවලා. ඒ නොපිරිහි කාලක්‍රියා කොට. එදින ඒ නොපිරිහි කාලක්‍රියා කිරීම සඳහා මේ නේව සංඥා නාසඤ්ඤා යතනය සිත උපදවා ගන්නේ ඒ පිළිබඳව ඇතිවන්නා වූ අරූප රාගය නිසා. අරූප රාගය. රූප රාග අරූප රාග කියලා දෙකක් තියෙනවා. ඒ අරූප රාගය. අරූප රාගය නිසා එනේ බලාපොරොත්තු වුනේ අපේක්ෂා කළේ රූපය නැති භවයක් ලබන්න. රූපය නැති. ඒ නිසායි ඒ අරූප ධානයක් උපදවා ගන්න. ඒ අරූප ධානය නතුරෙන්ද ඉහළම ධානය උපදවා ගත්තා. එයයි නේව සංඥා නාසඤ්ඤා යතන. ඉතින් නේව සංඥා නාසඤ්ඤා යතනිය කියන ඒ අරූප භූමිය වශයෙන් ගන්නා විට ඒ අරූප භූමික ධර්ම වශයෙන් දක්වන්නට තිබෙන්නේ. ඒ ධර්ම ඒ භූමියටම පමණක් සීමා වූ ධර්ම වශයෙන් දක්වන්නට තිබෙන්නේ අරූපාවචර විපාකසිත. දැන් නේව සංඥා නාසඤ්ඤා යතනය කියන ඒ භවය ලබන්නේ අරූපාවචර සතරවෙනි අරූපාවචර විපාකසිත වෙද නේව සංඥා නාසඤ්ඤා යතන විපාකසිත. ඒ විපාකසිත තමයි ප්‍රතිසන්ධි වශයෙන් ලැබෙන්නේ. ඒ ප්‍රතිසන්ධි වශයෙන් ඒ සිත ලැබෙන විට ඒ සිතහා පෙරපසු නොවි එහිම යෙදෙන චෛතසික තිබෙනවන්නේ කොටසක්. චෛතසික තිබෙන. චෛතසික ගණන් වශයෙන් දක්වනවා නම් තිබෙන්නේ 30යි. 30යි. ඒ විපාක සිතත් ඒ සමග යෙදෙන චෛතසික 30ක් කියන මේ ධර්ම ස්කන්ධ වශයෙන් 4කට බෙදෙනවා. ඒ චෛතසික 34න් වේදනාව වේදනා ස්කන්ධය, සංඥාව සංඥා ස්කන්ධය, ඉතිරි චෛතසික 28 සංස්කාර ස්කන්ධය. ඒ නේව සංඥා නාසඤ්ඤායතන විපාක සිත විඥාන ස්කන්ධය. ඒ හතර තමයි සතර නාම ස්කන්ධ. ඒ සතර නාම ස්කන්ධ තමයි එහි ලැබෙන විපාක ස්කන්ධයන් වත්. ඒවා එහි ලැබුණේ මෙහිදී උපදවාගත් ඒ නේව සංඥා නාසඤ්ඤා යතනෙන් නොපිරිහි කාලක්‍රියා කළ බැරි එහි විපාකය ලැබෙනවා. ඉතින් ඒ භවය ලබා ගැනීමට උවමනා කරන නේව සංඥා නාසඤ්ඤා යතන ධානය උපදවා ගැනීමත් ඒ උපදවාගත් ධානය නිසා ලබන නේව සංඥා නාසඤ්ඤා යතන භවයයි කියන ඒ විපාකස්කන්ධ සතරත් පිළිබඳව ඇතිවන්නා වූ ආසාව ලෝභය තමයි අරූප රාගය. අන්නේ අරූප රාගය
සංඛ්‍යාත භවාස්තවය ඒ දැනටාට තිබෙන. එනි කාමාසව භවාස. ඒ භවාසවේ තිබෙනවා. ඒ නිසා තමයි ඒ භවය ලබන්නේ. භවාස. ඉතින් මේ භවාසවේ කොයිතරම් දුරට පැතිරුණාද භාග්‍රය කියන නේම සංඥා නා සංඥායතනෙ දක්වා. ඒද මේ භාසවයට අසු වුණා අරමුණු කිරීම වශයෙන්. ඒකයි අරමුණු කිරීම වශයෙන් එහාට ඒ සීමා කොට නැත්නම් ඒ ඇතුළත් කොට ඇතිවෙනවා කියන තේරුමෙන් තමයි අර ආසවන්තිති ආසවා භවග්ගංච කියලා දැක්කේ. භවග්‍රේ දක්වා වැగిරෙනවා, පැතිරෙනවා, ගලනවා කියන තේරුම තිබෙන්නේ සවන්ති කියන්නේ. ඒ අරමුණු කිරීම වශයෙන් වෙන විදිහකින් නෙවෙයි. ආසව කියන්නේ සිතේ කියන්නේ නැත්නම් ආසව වශයෙන් දක්වන ඒ ලෝභ දිට්ඨි මෝහ කීවේ චෛතසික තුනක්. ඒ චෛතසික කියන විට ඒවාට කළ හැකි වන්නේ මොනවද? ඒ චෛතසිකයන්ගෙන් කළ හැක්කේ යම් කිසි අරමුණක එල්බගෙන හටගන්නා වූ සිතක් සමග ඉපද ඇතිවි ඒ අරමුණෙහි එල්බීම, ඒ අරමුණ ගැනීම. අන්න ඒ අරමුණ ගැනීම වශයෙන් තමා ලෝභය, දිට්ඨිය, මෝහය කියන මේවා ඇතිවන්නේ. මෝහයෙන් අරමුණෙහි ස්වභාවය වසාලන ඇතිතතු පෙන්වන්න. ඉතින් නේව සංඥා නා සංඥා යතනය ගැන සැලකුවොත් නේව සංඥා නා සංඥා යතනෙහි උත්පත්තිය ලැබීම සඳහා මේ ශාසනයෙහි කෙනෙක් ප්‍රතිපත්ති පුරණවයි කියා හිතා ගන්නට අමාරුයි. ශාසනයෙහි ප්‍රතිපත්ති පුරන්නේ නේව සංඥා නා සංඥා යතනෙහි උපදින්නටයි කියන එක හිතා ගන්නට අමාරුයි. මක් නිසාද? නේව සංඥා නා සංඥා යතනෙහි ප්‍රත්‍යඥව ඉපදීම හේතු කොටගෙන සිදුවන්නේ මහා කල්ප 84000කයි කියන ඒ දීර්ඝ කාලය බුදු කෙනෙකු දැකීමට හෝ බුදු බණක් ඇසීමට හෝ නොලැබෙන කාලයක්ව ගත කෙනෙක්. ඒකට කිසිදු බෞද්ධයෙක් ඒ බුද්ධ ආගම පිළිගත් කෙනෙක් කැමති වෙන එකක් නැහැ. නෑ ඒක හරි. ඒ ධ්‍යානය උපදවා ගත්තේ ඒ උපදින්නට නෙවෙයි. නේව සංඥා නා සංඥා යතනෙ උපදවාගෙන එහි ඒ භවය ලැබීමට කෙනෙක් ඒ බෞද්ධයෙක් නම් බලාපොරොත්තු වෙනවා. නම් බෞද්ධයන් ශාසනික පිළිවෙත පිළිගෙන ශාසනයට ඇතුළත්ව ගුණ ධර්ම පුරා උපදවන ධ්‍යානවලට නේව සංඥා නා සංඥා යතනෙ එනවා. ඒ නිසා අෂ්ට සමාපatti ලාභී කියන්නේ අෂ්ට සමාපatti ලාභී. ඒ වගේම අභිඥා ලාභී මේ ශාසනයේ ඇති වෙනවානේ. ඒ අෂ්ට සමාපatti උපදවා ගන්නේ නැතිව කෙනෙකුට තම අනාගාමී වුවත් එහෙම නැත්නම් රහත් වුවත් ඒ ජීවිතයේදී නිරෝධ සමාපත්තියට සමවදින්නට බෑ. අෂ්ට සමාපatti නැත්නම්. ඒ නිසා අෂ්ට සමාපatti උපදවා ගන්න. එහෙම අෂ්ට සමාපatti උපදවාගත් කෙනෙක් තමයි නිරෝධ සමාපත්තියට සමවදින්නේ. අර අදහසින් නෙවෙයි. එහෙමනම් මේ ඒ කියන්නේ ඒ බ්‍රහ්ම ලෝකයේ ඉපදීමේ අදහසින් නෙවෙයි. ඒ මොකද මේ ශාසනයෙහි උගන්වනවා. උක්ඛිතා පුඤ්ඤ තේජේන කාම රූප ගතින් ගතා භවග්ග තම්පි සම්පත්තා පුනා ගච්ඡන්ති දුක්ගති. එමේ කියන්නේ උක්ඛිතා පුඤ්ඤ තේජේන පින් බලෙන් පුණ්‍ය බලයෙන් ඔසවා හරිනු ලැබ කාම ලෝකයේ රූප ලෝකයේ කියන මේවා වල උත්පත්ති ලැබීමත් ඒ විදිහට ඒ භවයට භවග්‍රයයි කියන නේව සංඥා නා සංඥා යතනයට ගියා.
නේව සංඥා නාසඤ්ඤායතනෙට යන්නේ පව් බෙලෙන් නෙවෙයි පින් බෙලෙන්. පින් බෙලෙන්. භාග්‍ය තම්පි සම්පත්ත. එහෙම ගියත් එතන දක්වා. වෙන ඒ ආගමිකයන් නැත්නම් ඒ දෘෂ්ටීන් පිළිගෙන ඒවා උපදවන ඒ අය හිතා ගන්නවා ඒ නිෂ්ඨාවයි කියන්නේ. එයයි අවසාන තැන. එයයි මෝක්ෂය කියලා ගන්න. ධාතුමින් ගන්නවා. පුනා ගච්ඡanti දුක්ගතින්. මහා කල්ප 84000ක් එහි ගතකොට නැවත මෙහි ප්‍රතිසන්දි ගැනීම වශයෙන් එනවා. එන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක්මයි ලබන්නේ. ඒ අරූප ලෝකවලින් චුතවන අය. යට යට අරූප භූමි වල උපදින්නේ නැහැ. රූපාවචර භ්‍රම ලෝක වල උපදින්නේ නැහැ. ඒ අය එන්නේ එක්කෝ ඉහළ අරූප භූමීන්හි උපදිනවා. ආකාසානං ඡායතනෙහි උපන්නිකන එතන සිට විඥානං ඡායතනෙහි උපදවාගෙන ආකාසානං ඡායතනෙන් චුත වී විඥානං ඡායතනෙහි උපදිනවා. ඒ විදිහට ඉහළ භ්‍රම ලෝකවල උපදින්නට පුළුවන්. ඒ සඳහා ඒ අය ධ්‍යාන උපදවනවා එහිදී. නේව සංඥා නාසඤ්ඤායතනෙන් චුතවන එක්කෙනා එහිම උපදිනවා මිසක නැත්නම් එහි උපදින්නට ඒ ධ්‍යානයම නැවත වඩලා එය තාහුරු කරගෙන එහිම උපදින්නට පුළුවන්. එහෙම නැත්නම් එන්නේ කාම ලෝකයට. ප්‍රතිසන්දි ගැනීම වශයෙන් කාම ලෝකයට එනවා. ඒ ලබන ප්‍රතිසන්දිය දක්වලා තිබෙන්නේ අරූප භූමියේ චුතවන්න උන්ගේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි. ත්‍රි හේතුක ප්‍රතිසන්දි කියන්නේ උපදින. ඒවලෝ නැත්නම් මිනිස්. එහෙම උපදින. ඉතින් අර මහා කල්ප 84000 කියන ඒ දීර්ඝ කාලය නිකරුමේ ගෙවි යන කාලයක් බව බෞද්ධයෙකු නම් දකිනවා. මොකද මේ ධර්මෙහි ඒ පිළිබඳව උගන්වන. අන්නේ ඒ බව දකින්නේ නැහැ, දන්නේ නැහැ. ඔවුන් පිළිගන්නේ ඒක නිෂ්ඨාව මෝක්ෂය කියලා. ඒ මත් නිසාද ඔවුන්ගේ අවිද්‍යාව කියන මේ ධර්මයේ නිසා අවිද්‍යාව නිසා. ඒ නිසා තමයි දැන් කෙනෙක් ආචාර්යවරු ශාස්ත්‍රවරු ලෝකෙහි පහළ වෙනවා. ශාස්ත්‍රවරුම පහළ වුණා. ඒ පහළ වෙන ශාස්ත්‍රවරු උගන්වන ධර්මය එයයි කියා දෙනවනේ ධර්මයක්. ඒ හැම ධර්මෙම නෛර්යානික ධර්ම නෙවෙයි. නෛර්යානික ධර්ම නෙවෙයි. ඒ අය උගන්වන ධර්ම. ඒ අය ප්‍රත්‍යඥය. ඒ අයට ලබන්නට පුළුවන් ධ්‍යාන. ධ්‍යාන ලැබෙත හැකි. ධ්‍යාන දැන් කාලදේවල තාපස ආලාරකාරාම උද්දකරාම පුත්ත එය ධ්‍යානලාභී වූ. ඉතින් ඒ අයගේ තත්වයේ සලකන විට සාමාන්‍ය ප්‍රත්‍යඥයෙකුගේ තත්වයට වඩා උසස් තත්වයක් ධ්‍යාන ලැබලා තිබෙනවා. ඒ අය මේ කාමරාග ආදී නැත්නම් කාම ඡන්ද ව්‍යාපාද ආදී මේ නීවරණ ධර්ම යටපත් කළා. ඒ කුසල බලය. එහෙම කළා ඔවුන්ට දෘෂ්ටියක් තිබෙනවා. ඔවුන්ගේ දෘෂ්ටියේ උගන්වන්නේ ඒ ඔවුන් ලබන ඒ తত্ত্বය නිෂ්ඨාව හැටියට, කෙලවර හැටියට. මොකද ඔවුන් එහෙම පිළිගන්නේ ඔවුන්ගේ ශාස්ත්‍රවරු සර්වඥවරුන් නොවන බැරි. සම්මා සම්බුද්ධත්වයට පැමිණි අය නොවන හේයි. ඔවුන්ට මේ ලෝකයේ පිළිබඳව සීමා සහිත දැනුමක් තිබෙන්නේ. ඊට එහා දකින්නේ නැහැ. දකිය හැකි බවක් වුණට නැහැ. ඒ නුවණයි කියන ධර්මය මේ කාකාරයි කියලා මා මීට පෙරත් මේ පින්තුන්ට කියලා තිබෙනවා. නුවණ ධර්ම වශයෙන් ගත්තම ප්‍රඥාවයි කියන්නේ එකක් තමයි. මේ ධර්ම වශයෙන් ප්‍රඥාව කියන්නේ පඤ්ඤා ඇති සැටි දැනගන්නා තත්වයක්. ඒක නුවණ. නමුත් මේ නුවණේ ප්‍රභේද තිබෙනවා. දැන් කෙනෙක් කර්මයක් කර්ම ඵලයක් පිළිබඳව නුවණ ඇති කර ගන්නවා.
යම් යම් කර්මයක් සිදු කළොත් ඒක අකුසල කර්මයක්. ඒ අකුසල කර්මයට විපාක වශයෙන්ද අකුසල විපාකයක් ලැබෙන්නේය කියන මේ නුවණ උපදවා ගන්නවා. ඒකත් නුවණක්. ඒක කම්මස්සගත සම්මාදිට්ඨියට ඇතුළත් නුවණක්. නමුත් ඒ නුවණ නාම රූප කියා ධර්ම කොටස් දෙකක් වෙන් කර ගැනීමේ නුවණ හා සමාන නැහැ. ඒ නුවණට වඩා වෙනස්. නුවණ වශයෙන් ගත්තම නුවණක් තමයි. නමුත් මේ නුවණ නෙවෙයි. ඒ නිසා තමයි කම්මස්සගත සම්මාදිට්ඨියෙහි පිහිටි තැනත්තා ඊළඟට මේ නාම රූප පරිච්ඡේද ඥානයයි කියන ඒ නුවණ උපදවා ගැනීමට උත්සාහ කළ යුතුයි කියා උගන්වනවා. ඉතින් නාම රූප පරිච්ඡේද ඥානය උපදවා ගැනීම නිසා ඒ ඇති වූ නුවණ අර කම්මස්සගත සම්මාදිට්ඨියට වඩා බොහොම උසස් තැනක් භජනය කරනවා. ඒ නාම රූප පරිච්ඡේද ඥානය ඇති කරගත්ත තැනට නාම රූපයන් උපදවන ප්‍රත්‍යයන් දැකීමේ නුවණ ඇතිවන තුරු මේ නාම රූප පරිච්ඡේද ඥානය අර තරමින් ගන්නට බෑ. ඒ ඇති වෙන්නට ඒ සඳහාද උත්සාහ කරලා ඒ නාම රූපයන්ගේ ඇතිවීමේ හේතුන් දක්නා නුවණ උපදවා ගන්නට ඕන. ඒ නුවණ මේ කලින් කී නුවණට වඩා උසස් නුවණක්. ඊළඟට ඒ නාම රූප පරිච්ඡේද ඥානයක් ප්‍රත්‍ය පරිග්‍රහ ඥානයක් කියන මේවා උපදවා ගත්ත තැනත්තා ඊට ඉහළ නුවණ උපදවා ගැනීම සඳහාද තමාගේ ඒ භාවනා කර්මෙහි යෙදෙන්නට ඕන. ඒ යෙදීම හේතු කොටගෙන ඒ තැනත්තා ඒ උද්‍යව්‍ය භංග භය ආදීනව ආදී වශයෙන් දක්වන ඒ නුවණ උපදවා ගන්නවා පිළිවෙලින්. ඒ එක එක නුවණක් පසුව කියවෙන ඒ නුවණ ඊට කලින් කියවෙන නුවණට වඩා දියුණු තත්වයක නුවණක්. ඒකට ප්‍රඥාවයි කියන ධර්ම වශයෙන් ගත්තම ඒ ඔක්කොම ගොනු කරන්නට තිබෙන්නේ පඤ්ඤා කියන. පඤ්ඤා කියන ඊට ගොනුවන්නේ. නමුත් ඒ පඤ්ඤාව ඒකාකාර නෙවෙයි. වෙනස්කම්. අන්න ඒ නිසා ඒ වගේම තමයි අකුසල ධර්මයන් පිළිබඳව తত্ত্বය වෙනස්. ඒකේ తত্ত্বය වෙනස් වන්නේ එහි තියෙන ඝන බහලකම. ඝන බහල. සමහර විට බලවත් වූ මුලාවකින් යුක්තව සිටිනවා කෙනෙක්. නමුත් ඇතම් විටක ඒ තරම්ම ලොකු මුලාවක් නොවන්නට පුළුවන්. ඒ තරම් බලවත්. නමුත් මුලාවේ කියන එක ප්‍රත්‍යඥයාට තිබෙන එකක්. ප්‍රත්‍යඥයාට ඇතිවන ධර්මයක් ඇතිවෙන තත්ත්වයක්. ඒක ඒ නිසා ඒ වරින් වර ඇති වෙනවා. ඒ తত্ত্বය ඉක්මවලා නැහැ. ඒ తত্ত্বය තිබෙනවා. ඒ తত্ত্বය තිබෙන නිසා ඕනෑම විටක යන උපතින්මලක් නුවණක් තිබෙනවා කෙනෙකුට. උපතින්මලක් නුවණ තිබුණයි කියලා ඒ තැනත්තා තුල අප්‍රහීන වශයෙන් පවත්නා මේ අවිජ්ජාසවය කියා මෙහි අප ඉගෙන ගන්න ඒ අවිජ්ජානුස්සය නැති වෙලා නැහැ. ඒක තිබෙනවා. අවිජ්ජානුස්සය කියන්නේ ඒ මුලාවන ස්වභාවය. ඒක තමා තුල ධර්මයක් හැටියට ශක්තියක් හැටියට තිබෙනවා. ඒ හේතු කොටගෙන කොයිතරම් උසස් නුවණකින් යුතුව තමන්ගේ ප්‍රතිසන්ධිය ලැබුවත් අර අනුසය වශයෙන් තිබෙන ඒ අවිද්‍යාව ඒ අවස්ථාවවලදී ඉපදිලා තමන්ගේ නුවණැස වහලා නුනුවණින් කරන දේවලට යොමු කරනවා. ඒ නිසා ඒකට වැරදිකාරයා කවුද? ඒ නිසා තමයි බුද්ධාගමේ බොහොම උසස් ඉගැන්වීමක් අරණ විහාරයක. ඒ අරණ විහාර ධර්මයන්ගෙන් යුක්ත
ස්වාමීන් වහන්සේ ඇටියට බුදුරජාණන් වහන්සේ ඨානාන්තරයේදී වදාළේ මතක හැටියට සුභූති කියන සම්ප්‍රදාය. සුභූති. ඒ හාමුදුරුවෝ කොයි වේලාවකවත් පුද්ගලයන් පිළිබඳව කතා කරන්නේ නැති. පුද්ගලාරෝපණයෙන් කතා කරන්නේ. අසුවලා නරකයි, අසුවලා හොඳයි. ඒ විදිහට කතා කිරීමක් ඒ ස්වාමීන් වහන්සේගේ නෑ. ඇතැම් විටක බුදුරජාණන් වහන්සේ වුවත් එහෙම කතා කරන අවස්ථා ඇත්තේ කියලා දක්වනවා. මේ හාමුදුරුවෝ එහෙම කතා කරන්නේ. ඒ හාමුදුරුවෝ හැම විටම තමන් වහන්සේගේ කතාව යොමු කරන්නේ ඒ ධර්ම tattweට. ධර්මයටම යොමු කරන්නේ. ඒ කියන්නේ ලෝභය ගැන කතා කරන්නේ නැහැ. ලෝභය ගැනයි කතා කරන්නේ. මසුරා ගැන කතා කරන්නේ නැහැ. මසුරුකම ගැනයි කතා කරන්නේ. ඊර්ෂ්‍යා කාර්යය ගැන නෙවෙයි කතාව, ඊර්ෂ්‍යාව ගැන කතා කරන්නේ. ඒ ධර්මය ගැනයි කතා කරන්නේ. ඒක උසස් කාර්යය. ඒ කිව්වේ මේ පුද්ගලයන් පිළිබඳව කතාව ලෝකෙහි තිබෙනවා. අපි ඒ නිසානේ අසුවලා නරක එක්කෙනෙක්, අසුවලා හොඳ එක්කෙනෙක්. එහෙම අපි කියනවා. සමහර විටක එහෙම කියනවා පමණක් නෙවෙයි. ඒ නරකයි කියන අසුවලාත් එක්ක මේ තමා ඉදිරියෙහිත් නැහැ. ඉදිරියෙහිත් නැහැ. Taman සමග කතා බහකුත් නැහැ. ඒත් ඒ තනත්තා කෙරෙහි තරහව, අමනාපය, සමහර විටක වෛරය පවා උපදවා ගන්නවා. ඇති කරගන්න. පුද්ගලයාගේ ධර්මය ගැන සලකතොත් ඒ පුද්ගලයා එබඳු පුද්ගලයේ වශයෙන් අප සිතන්නේ සලකන්නේ මොන කරුණක් නිසාද? මේ ඇතිවන ධර්මයන් නිසා. ඒ පුද්ගලයා තුළ උපදනා වූ ලෝභය නිසා හෙතම ලෝභියෙක්. මසුරුකම නිසා හෙතම මසුරෙක්. රාගය නිසා සරාගී පුද්ගලයෙක්. එයාදී එක එක ධර්මයන්. වරදති වෙන්නේ පුද්ගලයාගේද? නැහැ, මේ පුද්ගලයාය කියා අප සලකනු ලබන ධර්මයෙහි මේ වරදති වෙන්නේ. ඒ නිසා මොකක්ද ඉවත් කරගත යුත්තේ? පුද්ගලයන් නෙවෙයි. අපේ సంతానගතව තිබෙන ඒ අපව පාපයට වරදට යොමු කරන ඒ ධර්මයි නැති කල යුත්තේ. ඒ නිසානේ කාවවත් ප්‍රහාණය කිරීම, කාවවත් නැති කිරීම නෙවෙයි බුද්ධ ආගම උගන්වන්නේ. බුද්ධ ආගම උගන්වන්නේ මොන ප්‍රහාණයද? ක්ලේශ ප්‍රහාණය. ක්ලේශ ප්‍රහාණය. සතුරන් හැටියට දක්වන්නේ කෙලෙස් සතුරු. නේ? කෙලෙස් නැමැති සතුරන් දක්වන්නේ. දිනුවයි කියන්නේ කෙලෙසුන් දිනීම. දිනුවයි කියන්නේ කෙලෙස් දිනීම. ඉතින් ඒක බොහොම උසස් තත්ත්වයක්. නුවණින්මයි ඒ කරුණ තේරුම් ගන්නට. නුවණින්. එනිසා හැම තිස්සෙම මේ පාපී ධර්මයන්ගේ තිබෙන ඒ පාප ස්වභාවය දකින්නට උත්සාහ කළ යුතුයි. තමන්ටම වෙන්නට පුළුවන්. තමා තුළම උපදන ධර්ම. නමුත් ඒ ධර්ම පිළිබඳ தত্ত্বය තමන්ම දකින්නට ඕන. බොහෝ විට අපි වෙන විදිහකට හිතලා අපවම රවටා ගන්නවා. අපි අපව රවටා ගන්නවා. ඉතින් එහෙම අපි රවටුනාට සමහර විට කියන්න පුළුවන් මගේ හිත හොඳයි ඉතින් මම ඒක කිව්වේ ආදි වශයෙන් තමන් මොයේ කේවා ඒකට ඈඳලා තමාගේ සුද්ධිය ගැන කියනවා. නමුත් අපිරිසුදු වීම වෙලා ඉවරයි. ඒ අපිරිසුදු උනේ අපිරිසුදු ධර්මයන් නිසා. එතකොට එහෙම අපිරිසුදු බවට පමුණවා ලන ධර්මයන් අතුරෙන් හතරක් තමයි මෙතන හතරක් වශයෙන් දක්වන චෛතසික ධර්ම තුනක් තමයි ලෝභ, ditthi, මෝහ කියන. ඒවා සියලුම ලෞකික ධර්ම කරා පැතිර පවතින. ලෞකික ධර්ම සියල්ලම අරමුණු කරන්නට පුළුවන්. ඒ නිසායි අර මේ ගෝත්‍ර භූසිතක් ගත්තේ. ගෝත්‍ර භූසිත නිවන අරමුණු කරන සිතක් වුණා. ඒ ලෞකික සිතක්, කාමාවචර සිතක්. එයත් ගත්ත ඒ නිසා ධර්ම වශයෙන් ගෝත්‍ර භූසිත දක්වාවේ. මොකද ලෞකික ධර්ම ඒ දැන්
අපි ගනිමු කෙනෙක්. අන්‍යයන්ගේ සිත් දැනගන්නට පුළුවන් කෙනෙක්. අන්‍යයන්ගේ සිත්. ඒ අන්‍යයන්ගේ සිත් දැනගන්නවයි කියන්නේ ඒ සිත් අරමුණු කරනවා. සරාගං වාචිත්තං සරාගං චිත්තං පජානාති කියලා අපි අප පිළිබඳවම බැලීමක් කරනවානේ. අන්‍යයන්ට පුළුවන් ඒ අනුගේ සිත් දැනගන්නා අයට පුළුවන් සරාගී සිතක් තිබෙන තැනත්තාගේ ඒ සරාගී සිත දකින්නට පුළුවන්. එහෙම වුවන් ඒ තැනත්තා ඒ අන්‍යයන්ගේ සිත් දැනගන්නට හැකි නුවණ උපදවාගත්ත තැනත්තා සෝවාන් නූ කෙනෙකුට තමා අභිඥාලාභියෙක් වත් අනුන්ගේ සිත් දැනගන්නා නුවණ ඇති කෙනෙක් වත් සෝවාන් පුද්ගලයාට උපදනා වූ සෝවාන් මාර්ගයේ එකවරයි උපදින්නේ ඒකපෝ එහෙම නැත්නම් ඊට අනුතුරුව උපදනා සෝවාන් ඵලය යම් යම් අවස්ථාවලදී උපදිනවා ඒ සෝවාන් ඵලය හෝ අරමුණු කරන්නට බෑ දැනගන්නට බෑ ඒ නිසායි ලෞකික සිත් පුළුවන් ඒ ලෝක සෝවාන් ඵලස්තයට වුවත් ඇතිවන්නා වූ ලෞකික සිත් අරමුණු කළ හැකි ඒ ලෞකික ලෝකෝත්තර ධර්ම තමා ලබා නැත්නම් අරමුණු කරන්නට බෑ ඒකයි අපිට ඉදිරියටත් මම හිතන්නේ එනවා එහෙම කියන්නට නෑ අපි කිව්වයි කියලා ඒක මුලදී ආරමුණු සංග්‍රහයේදී කියන්නට ඇති කියලා මට හිතෙනවා එහෙමයි තත්ත්වය දැන් එතකොට ලෝකෝත්තර ධර්ම හැර අනිත් ධර්ම ඔක්කොම ලෞකිකයි කියන ඒවා ඒ ලෞකික ධර්ම සියල්ලම ලෝභ සිතට අරමුණු වෙනවා ද්වේෂයට අරමුණු වෙනවා මෝහයට අරමුණු වෙනවා දැන් මෙතන ගත්තේ ලෝභය, ditthිය, මෝහය. ලෝභය, ditthිය, මෝහය කියන මේ ධර්ම තුනම ලෝභ මූලයේ යන ditthිගත සම්පයුක්ත සිත් හතරෙහි තිබෙනවා. ditthිගත සම්පයුක්ත සිත් හතර සෝමනස්ස සහගත ditthිගත සම්පයුක්ත අසංඛාරික සසංඛාරික සිත් දෙක උපේක්ෂා සහගත ditthිගත සම්පයුක්ත අසංඛාරික සසංඛාරික සිත් දෙක මේ සිත් හතරෙහි ලෝභ මූලයේ බැවින් ලෝභය තිබෙනවා. ditthිගත සම්පයුක්ත බැවින් ditthිය තිබෙනවා. අකුසල් සිතක් බැවින් මෝහය තිබෙනවා. ලෝභ ditthි මෝහ කියන මේ මොන ධර්මද කියේ ආසව ධර්ම තුනම පවතිනවා ධර්ම වශයෙන් උපදිනවා ලෝභ මූල ditthිගත සම්පයුක්ත සිත් හතරේ. ඊළඟට ලෝභ මූල ditthිගත විප්පයුක්ත සිත් හතරක් තිබෙනවානේ. ඒ ditthිගත විප්පයුක්ත සිත් හතරෙහි ලෝභය කියන ඒ කාමාසවය හා භවසවය ditthිය ලැබෙන්නේ නැති නිසා ditthාසවය ඒ සිත්වල උපදින්නේ නැහැ. අවිජ්ජාසවය. කොට ලෝභයයි මෝහයයි කියන ධර්ම. වෙනවනේ. දැන් මේවා හැර ඒ කතාවට ගත්තේ එතන අප සැලකුවේ ලෝභ මූලයේ ලැබෙන සිත් 8. ඊළඟට ද්වේෂ මූල සිත් දෙකකුත් තිබෙනවානේ. ද්වේෂය දක්වා නැහැ. ආසවයක් ඒක. ද්වේෂය ආසව හැටියට වදාරලා නැහැ. නමුත් ආසව ධර්මයක් ඒ ද්වේෂ මූල සිතෙහි ලැබෙනවා. ඒ කුමක්ද? මෝහය. මෝහය ලැබෙනවා. අනික් ආසවය වෙන නෑ. ලෝභය, ditthිය, මෝහය. ඒ ලෝභයක් නෑ, ditthියක් නෑ. ද්වේෂ මූල දෙසි. මෝහය තිබෙනවා. ඒ නිසා ඒව ආශ්‍රවයන්ගෙන් යුක්ත ධර්මයක්. ආශ්‍රවේ පවතී. අනිත් එක මෝහ මූල සිද්දකනේ. මෝහ මූල සිද්දකෙහි මෝහය නැමැති ආශ්‍රවය තිබෙනවා. ධර්ම වශයෙන්. ඒ නිසා අකුසල් සිත් සියල්ලගේම ආශ්‍රව ධර්ම තුනක් යෙදෙන ආශ්‍රව ධර්ම එකක් යෙදෙන ආශ්‍රව ධර්ම දෙකක් යෙදෙන ආශ්‍රව ධර්ම එකක් යෙදෙන සිත් වශයෙන්ුයි ගන්නට තිබෙනවා. ඒ සිත් 12.
එවිට ආසවයෝය කියන ධර්ම අකුසල සංග්‍රහයට ඇතුළත් කර තිබෙන්නේ මක්නිසාද? අකුසල් සිත් වලම පමණයි ඒවා උපදින්නේ. අකුසල් සිත් වලම පමණයි. ඉතින් අපට උපදින්නට තිබෙන දැන් වශයෙන් ගත්තම සුද්ධාවාසයට යන්නට නම් අනාගාමී වී චතුර්ථ ධානයේද ලබාගෙන සිටින්නට ඕන. චතුර්ථ ධානයත් ලබන්නට ඕනේ. චතුර්ථ ධාන භූමියනේ. චතුර්ථ ධානලාභී අනාගාමීන් වහන්සේලා උපදනා තැන. අනිත් තැන්වල උපදින්නට බ්‍රහ්ම ලෝකවල උපදින්නට ඒ ධානය පිරෙන්නට ඕනේ. ඒ ධානයෙන් උපරිහි සිටින්නට ඕනේ. කාම භූමියේ සුගති වශයෙන් දැක්වෙන දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක කියන ඒ දිව්‍ය ලෝකයේ සයත් මනුෂ්‍ය ලෝකයක් කියන මේ සත්ත්ව කාම ස්වර්ගයේ උපදින්නට නම් ඒ පින් දෙන්නට ඕනේ. අකුසලෙන් බෑ. මේ ආශ්‍රවයන් යෙදෙන සිත් උපදවාගෙන ඒවායින් කෙරෙන අකුසල් කිරීම හේතු කොටගෙන ඒ නැවත තැනක උපදින්නට ලැබෙනවා. ඒ සතර අපාය. සතර අපාය. ඉතින් ආශ්‍රවයන් ඒ නිසා සිටියේ යුතු නෑ. ආශ්‍රව සතර අපාය අකුසල ධර්ම. ඒ අකුසල ධර්ම නිසා ආශ්‍රවය හේතු කොටගෙන ලැබෙන ප්‍රතිසන්දිය හැම විටම සතර අපායෙහි කියලා ගන්නට බෑ. ඒ බැරිමත් නිසාද ඒ ලෝභය, ditthිය, මෝහය කියන මේ ධර්ම සුගතියෙහි ඉපදීමට කරුණු වන නිසා ආර්ශේ වශයෙන් පවත්නා ඒ ආශ්‍රව ධර්ම හේතු කොටගෙන නැවත සුගතියෙහි පවා ලැබීමට ඒවාද හේතු වෙනවා. ඒ ඉතින් අර ditthි වශයෙන් ගන්නවනේ. මේව සංඥා නා සංඥා යත්තනය ඒ නිෂ්ඨාවයි. ඒ තමයි කෙනෙක් අන්තිමට උපදින තැන. එතනින් පස්සේ නැවත ඉපදීමක් නැහැ. ඒක නිෂ්ඨාව කියලා ගත්තොත්, ඒක මෝක්ෂ කියලා ගත්තොත් ඒක ditthියද? ඉතින් ඒ ditthියෙහි පිහිටා කෙනෙකුට එතන නිෂ්ඨාව වශයෙන් සලකාගෙන ඒ ධානය උපදවන්නට පුළුවන්. මොකද එතනට ආශා කරනවනේ. ඒ ආශාව ඇතිව අරූප රාගය ඇතිව ඒ සඳහා පරිකර්ම කොට භාවනා කරලා ඒ ධානය උපදවා ගත හැකියි. ධානය උපදවාගෙන එහි උපදින්නට පුළුවන්. ඒ සංඥා නාසඤ්ඤා උපදින්නේ චේතනාවක් නිසා. මොකද කිව්වේ? දැන් වාක්‍ය සමාපන. ලැබුවා. ඒ සංඥා නාසඤ්ඤා උපදින්නේ චේතනාවක්. නෑ අදිෂ්ඨානය නිසා. ඔව්. අදිෂ්ඨානයෙන් දැන් සමහර කෙනෙක් ධානය උපදවාගෙන ඒ ධානයෙන් ලබා දෙවන ප්‍රතිසන්දිය ලබන්නේ නැහැ. ලබන්නේ නැහැ. වුණට පුළුවන්. ඒකටයි කියන්නේ පුද්ගලඥාසය. පුද්ගලඥා. ඒක මේ සාමාන්‍ය අයට ලැබෙන එකක් නෙමෙයි. එහෙම නැත්නම් අපි කාටවත් කියන්නට පුළුවන් පුද්ගලඥාසය වශයෙන් නිරේ ආදී සතර අපායට යන්නේ මේක එක සුගතියෙම උපදින්නට ඕනේ කියලා. ඒ පුද්ගලඥාසය හරියන්නේ නැහැ. ධානලාභීන් කියන එකට විශේෂ තත්වයක් නේ. අර කාමච්ඡන්දාදී නීවරණ යටපත් කරලා ඒ ලොකු බලයක් ඇති කරගෙන තියෙන චිත්ත බලයක් තියෙනවා. සමාධි බලය බොහොම එකක් ලොකු එකක් සමාධි බලය. ඒ සමාධි බලයේ පිහිටා ඇති කරගන්නා අදහස අදිෂ්ඨාන පරිදි එහි නූපදී Taman කර තිබෙන කාමාවචර යම් කුසල කර්ම තිබෙනවා. ඒවා ඉදිරිපත් කරගෙන එයින් එකක් ඉදිරිපත් වී මේ කාම භූමියේ ප්‍රතිසන්දිය ලබන්නට පුළුවන්. ඒ ප්‍රාර්ථනාව අදිෂ්ඨානයේ නිසා අනේ එහෙම මේ අනුසය වශයෙන් දැක්වෙන ඒ ධර්ම වලට ඇතුළත් ඒ ලෝභය, ditthිය, මෝහය කියන මේ තුන ඔය විදිහට තේරුම් ගන්නට ඕනේ. මේ වැగిරෙනවාය, පැතිර පවතිනවාය කියන ලද වචනය මොන තේරුමකින්ද දක්වලා තියෙන්නේ? ඒ ඔක්කොම බදන ඒ මේ ලෝභයට අවුවේ.
ලෝභයට අරමුණු වීම වශයෙන් අසුවන ධර්ම, ලෝභයෙන් අල්ලා ගන්න ධර්ම. තවත් විදිහකින් කියනවා නම් ඒවත් කොහොම ඇතුළත් කරන්නේ මොනවාටද? පංච උපාදානස්කන්ධය. තේරුණානේ? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයයි කියවේ රූප උපාදානස්කන්ධය, වේදන උපාදානස්කන්ධය, සංඤ්ඤා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මේ පහ. ඒ පහ කොහේද තිබෙන්නේ? අවීචයෙන් පටන්ගෙන. අවීචයෙන් පටන්ගෙන ඔය දැන් කී මේව සංඥා නා සංඥා යතනේ දක්වා සත්ව වශයෙන් යම් ස්කන්ධයන්ගේ පැවැත්මක් වෙනම් ඒ ස්කන්ධ මේ උපාදාන ස්කන්ධ කියන එකටයි ඒවටයි වැටෙන්නේ. උපාදාන කීවේ ලෝභයටයි ditthiyටයි. ලෝභ ditthi දෙකෙන් උපාදාන වශයෙන් දැක්වේ. දැන් මේ ආසව වශයෙන් දැක්වේ ලෝභ ditthi මෝහ. උපාදාන වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝභයයි ditthiyයි. කාම උපාදානයේ කීවේ ලෝභය, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන යනුවෙන් දැක්ුවේ ditthිය. ඒකට ලෝභයයි ditthiyයි. ඒ ලෝභයෙන් අල්ලා ගැනීම, ditthියෙන් අල්ලා ගැනීම කියන මේ දෙකම සිදු වෙනවා මේ ස්කන්ධයන් පිළිබඳවයි. ඒ ස්කන්ධයන් අරමුණු කොට ලෝභය උපදිනවා, ඒ වගේම ditthිය ඇති වෙනවා. ඒ ditthියෙන් ප්‍රධාන ditthිය මේ දෙනුතුන් දන්නවනේ. අපි කාහටත් ඇතිවන ditthිය සක්කාය ditthි කියලා. රූපං අත්තතෝ සමුනුපස්සති ආදි වශයෙන් දැක්වෙන ඒ විසි වැඩෑරුම් සක්කාය දෘෂ්ටි. ප්‍රත්‍යඥ කාහට වුවද ඇතිවන දෘෂ්ටියක්. ඒ නිසා ඒ ditthිය තියෙනවා. ඒකෙන් අල්ලගන්නේ මොනවද? මේ පංච උපාදාන ස්කන්ධය විසක වෙන කිසිවක් නෙවෙයි. පංච උපාදාන ස්කන්ධ. එතකොට ඒ ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන මේ තුනක් හැටියට දක්වන ලද ditthියට අරමුණු කිරීම වශයෙන් අහුවන්නේ මේ ලෞකික ධර්ම. ලෞකික සිත 81, සමගයේදන චෛතසික 52, අටවිසි රූප කියන මේවයි අහුවෙන්නේ. ඒවාම තමයි උපාදාන ස්කන්ධ කියන්නේ. රූපේ රූප උපාදාන ස්කන්ධ, වේදනාව වේදන උපාදාන ස්කන්ධ, සංඥාව සංඥා උපාදාන ස්කන්ධ, සංඛාරය කියන චේතනාව සහිත ඉතිරි චෛතසික 50 සංඛාර උපාදාන ස්කන්ධ, ලෞකික සිත 81, විඥාන උපාදාන ස්කන්ධ. ඒවා තමයි මේ ලෝභයෙන් ditthියෙන් අල්ලගන්නේ. දැන් කවුරු හෝ දෙව්ලොව ප්‍රාර්ථනා කරමින් යම් යම් දේ කරනවා නම් දන් දීම ආදී එවැනි දේවල් ඒ කරන අවස්ථාවේදී Taman පින් කරන එක ඇත්ත. නමුත් යම් යම් තැනක් පිළිබඳව ඇති කර ගනු ලබන ආශාව ඒ ස්කන්ධයන් පිළිබඳව ඇතිවන්නා වූ ආශාවකි. ඒ ස්කන්ධයන් පිළිබඳව ඇති කර ගන්න ආශාවක්. ඒක ඒ ආශාව නිකන් නෙවෙයි, ඒ ආශාව දැඩි වූ කල්හිනේ ඊට උපාදාන කියන එකක් නමක් තියෙනවා. තණ්හාවේ දැඩි අවස්ථාව උපාදාන කියන්නේ. දැන් අපට යම් යම් අවස්ථාවලදී උපදන තණ්හාවක් තිබෙනවා. තණ්හාවක් තිබෙනවා යම් කිසිවක් දැක්කම ඇති වෙන්නට පුළුවන් තණ්හාවක්. ලෝභයක් ඇති වෙන්නට පුළුවන්, රාගයක් ඇති වෙන්නට පුළුවන්. එතනින් ඉවරයි. එහෙම අවස්ථා තිබෙනවා. නමුත් ඒක දැඩිසේ ඇති වෙනකොට සිතින් අත්හරවන්නට බැරි තරමට ඒ අරමුණු ධර්මයේ තදින් අල්ලාගෙන තිබෙනවනම් අන්න ඒ උපාදාන අවස්ථාව. ඒක හරියට Tamanගේ ගොදුර වූ ගෙම්බෙකුව අල්ලා ගන්නා ණයකුවක්. ඒ සර්පයා ණය. ගෙම්බාව අල්ලා ගන්නේ ඕම දැඩිසේ ගැලවිලා යන්නට නෙවෙයි. අන්න ඒ වගේ අල්ලා ගන්න ස්වභාවයටයි කියන්නේ උපාදානයි. එහෙම උපාදාන හතරක් බුදුරජාණන් වහන්සේ වදාළා. ධර්ම වශයෙන් නම් දෙකයි තිබෙන්නේ. ලෝභයයි ditthiyයි. ලෝභ ditthi දෙක. මෙන්න මේ ලෝභ ditthi දෙකට අහුවන්නා වූ ස්කන්ධයන්ට කියනවා උපාදාන ස්කන්ධය. ඒවාට මේ ලෝකෝත්තර ධර්ම එකක්වත් ඇතුළත් නැහැ. සතර මාර්ග, සතර ඵල, නිබ්බාන ඒකක්වත් නැහැ. ඉන් මෙහා වූ ධර්ම තමයි
ලෝභයටයි ditthiyටයි අරමුණු වන්නේ. අනේ ලෝභයට ditthiyට අරමුණු වන ඒ ධර්මම තමා මේ ආසව වශයෙන් දක්වන ධර්ම තුනට කාමාසව, භවාසව, ditthාසව, අවිජ්ජාසව වශයෙන් දක්වන ඒ ධර්ම තුනට අරමුණු වන්නේ. වෙනසකට තිබෙන්නේ මෝහයනේ. නේ? වෙනසකට තිබෙන්නේ මෝහය. උපාදාන වශයෙන් වදාරණ නැත්තේ මෝහයනේ. ඒ මෝහය යෙන් තොර වූ උපාදානයක් කවදාවත් ලැබෙන්නේ නැහැ. උපාදාන කියන ඒ ධර්ම මෝහයෙන් තොරව කවදාවත් ඇති වෙන්නේ නැහැ. කවදා? ඇයි? ලෝභයේ යමක් පිළිබඳව උපදින්නේ මෝහයෙන් කරන ලද මුලාව නිසා. නැත්නම් කිසිවක නැහැ ලෝභයෙන් අල්ලාගත යුතු බවක්. ලෝභයෙන් අල්ලාගත යුතු බවක් කිසිදු ධර්මයක නැහැ. ධර්මයක නැහැ. හැබැයි අපි සලකනවා ඒවා ලෝභනීය කියලා. මත් නිසාද? ඒ ලෝභනීය දෙයක් වශයෙන් අපට පෙනෙන්නේ, අප ගන්නෙ එවේලේ අපව මුලා කරන මෝහය නිසා. එහෙම නැත්නම් මෝහය ඉවත් වෙලා තිබෙන අවස්ථාවක් වුණිනා ඇලෙන්නේ නැහැ, ලෝභයෙන් ගන්නෙ නැහැ යාර. ඉතින් ඒකට හොඳ නිදර්ශන අපේ බණ කතාවල එන්නේ නේ. කොයිතරම් නිදර්ශන දක්වලා. රහත් වෙන්නට කලින් වා මේ රහත් උනේ පස්සේ. අර හාමුදුරු නමක් පිළිබඳ කතාවක් එන්නේ. ඒ හාමුදුරුවෝ මිහින්තලේ සිට අනුරාධපුරයේ පැත්තට වඩින ගම අතරමඟදී දක්නට ලැබුණානේ තමන්ගේ ස්වාමි පුරුෂයාත් එක්ක තරහ වෙලා මව්පියන්ගේ ගෙදරට යන හොඳට හඳපැන්දගත්ත ස්ත්‍රියක්. ඒ ස්ත්‍රිය හාමුදුරුවන්ව දැකලා ඒ ස්ත්‍රියගේ තත්වය පෙන්වන විපල්ලප්ප චිත්තාක. ඇගේ සිතයි නරක අද ඇගේ සිත පෙරළුණා. පෙරලි හාමුදුරුවන්ගේ අවධානය තමා වෙත යොමු කරගන්නට කුමක්ද කළේ? මහා හසිතං හසි මහා හයියෙන් hina වුණා. මේ ආකස්මිකව වගේ ආපු දෙයක්. දන්නවනේ මේ පින්නතුන් ආකස්මිකව කියන්නේ කිසිදු බලාපොරොත්තුවක් නැතුව එකවරටම පැමිණෙන දෙයක්. ආකස්මිකව. හාමුදුරන්ගේ ඒ නිසා මේ ශබ්දය නිසා ඇස හැරුණ ඒ පැත්තට. ඒ නිසාම Taman වඩමින් තිබුණු කලින් හිතට පුරුදු කරපු අට්ඨික සංඥාවේ කියන ඒ කර්මස්ථානයට හොඳ අරමුණක් ලැබුණා. මොකක්ද අරමුණ? මේ දෙන්නාගෙන තිබෙන බද්දකල දැක්ක. ඒ නිසා අටසකිලි බව මෙනෙහි වෙලා ඒකනේ පෙන්වන්නේ තස්සා දන්තට්ඨිකං දිස්වා පුබ්බ සංඥං අනුස්සරේ තත්තේවසෝ ඨිතෝ තේරෝ අරහත්තම පාතුමි. තස්සා දන්තට්ඨිකං දිස්වා ඇගේ දත්තට දැකලා පුබ්බ සංඥං අනුස්සරී තමන් වහන්සේ කලින් සිට වඩමින් තිබුණු අට්ඨික සංඥාව සිහි වුණා, මතක් වුණා. අනුස්සරී ඒක සිහි කළා. තත්තේවසෝ ඨිතෝ තේරෝ එතනම එහෙමම සිටියදීම ඒ හාමුදුරුවෝ අරහත්තං අපාතුනි අරහත්වයට පැමිණි. රහත්. අන්න එහෙම අවස්ථාවේ ඒ දැන් වෙන කෙනෙක් නම් ඒ පැත්තෙන් ගියේ. එහෙමත් ඒවා තිබෙනවනේ. මෙතන දුන්නා චක්කුපාල හාමුදුරුවන් S2 නොපෙනෙන අවස්ථාවකටපත් වුණා. ඒ හාමුදුරුවන් සමග එකට මහානදම් පුරපු අනිත් හාමුදුරුවරු වස් කාලයේ අවසානයේදී කිව්වා ස්වාමීනි දැන් අපි භාග්‍යවතුන් වහන්සේ දක්නට යනවා. ඔබ වහන්සේ අපත් සමග වඩින්න. එවත්නි මාගේ S2ම නෑ දැන්. ඒ නිසා මා සමග තමුන්නාන්සේලා යනකොට තමුන්නාන්සේලාට කරදරයක් වෙනවා. තමුන්නාන්සේලා වඩින්න. ගිහින් මගේ සහෝදරයාට දැනුම් දෙන්න මට මෙහෙම දෙයක් සිදු වෙලා තිබෙනවා. ඒ නිසා
ඒ චක්කුපාල හාමුදුරුවන්ට ආපසු වඩින්නට සවැත් නුවරට වඩින්නට පිළිවෙලක් සහෝදරයා යොදාන. ඉතින් සහෝදරයා කලේ කුමක්ද? Tamange දරුවෙක් පුතේ මහාන වෙස් බන්වලා යන මහාන කරවලා එව්වනේ. මොකද රටේ ඒ කියන්නේ මේ පාරේ මාර්ගයේ කරදර හිරිහැර සිදුවන්නට පුළුවන්. ශ්‍රමණේකට ඒ තරම් අපරාධ කරන්න ලෑස්ති වෙන්නේ නැහැ. ඒ නිසා මහාන කරවලා එව්වා. මේ තැනත්තා ආවා ඇවිත් චක්කුපාල හාමුදුරුවෝ සමග මහන්සියගේ සරයටිය මොහුට දුන්නා අල්ලගෙන යන්න. ඉතින් ඒ කන වැල අල්ලමින් මොහුත් එනවා. එනකොටනේ අතරමඟදී මොහුට දක්නට ලැබුණා මේ ස්ත්‍රියකගේ ශබ්දයක් අහන්නට ලැබුණා. ඒ ස්වරයේ නිමිති අරගෙන ඈ පිළිබඳ සිත් ඇති කරගෙන මේ හාමුදුරන්ට කිව්වන් ස්වාමීනි ටිකක් නතර වෙන්න මට උවමනාවක් තිබෙනවා. හරියට ශරීරකෘත්‍ය සඳහා යන ආකාරයක් දක්වලා ගියා. ගිහින් ඔහු වරදෙහි බැඳුණා. වරදෙහි බැඳුණා. හාමුදුරුවෝ වෙලා චිරායති කියන්නේ ඔහු පරක්කු වෙනවා මොකෝ දන්නේ. කියලා ටිකක් හිත කල්පනා කරමින් සිටියා. මම ආවා. ඇවිල්ලා ස්වාමීනි දැන් යමු. මොකද මේ ප්‍රභාතය මේ ඔතේ ස්ත්‍රීකගේ කටහඬක් ඇහුණා. ඔබ එහාට ගියා. ඒකේ ශබ්දයක් නැවතුණා. සීල බෙහෙදයකට පමුණුනා නේද කියලා ඇහුවා. එතෙන්දී ඔහු මහාන වේශය අත්හැරලා කිව්වා ස්වාමීනි මම දැන් ගියේ. දැන් යමු වේ. උන්වහන්සේ හොඳ උත්තරයක් දුන්නා ඒ. ගිහි පාපෝපි පාපෝ සමන පාපෝපි පාපෝ. ගිහි පාපියාත් පාපියා. ශ්‍රමණ පාපියාත් පාපියා. ඒ නිසා උඹත් සමග මගේ ගමනක් නැහැ. බලන්න. මං පුළුවන් විදියකින් ඉන්න. ඉතින් බොහෝම පෙරත්ත කළා. ඒ වුණාට හම්දුරු උත්සමට වැඩි නැහැ. පුටියන්නේ. ඔව් අනාලා කියන්නේ. පස්සේ හම්දුරන් පිළිබඳව කියනවනේ සක්‍ර දේවේන්ද්‍රයා උන්වහන්සේට මඟ පෙන්වයි කියලා. නිකන් ආගන්තුක වේශයකින් ඇවිල්ලා. ඉතින් මේ මාත් එහාට යන්නේ ස්වාමීනි මාත් සමග යත හැකි කියලා. නොබෝ වේලාවකින් ඇහෙනවා මේ සවැත් නුවර තිබෙන ශබ්දයන්. මේ සවැත් නුවර මේ අපි කොහොමද මෙච්චර ඉක්මනට ආවේ? කිව්වා මේ පහසු මගකින් කොටපාරකින් ආවයි කියලා. එහෙම කළා. දැන් එතන ඒ තැනත්තා මුලාවට. මොකද මුලා වීමයි කියන එක වැඩි වේලාවක් යන එකක් නෙවෙයි. වමනා කරන්නේ සිහිය ටිකක් පැත්තකට වෙන එක. සිහිය ටිකක් පැත්තකට වුණු හැටිය වැඩේ ඉවරයි. නෑ ඒක තමයි. ඒ කියන්නේ සිහියෙන් තමයි මේ මුලාවන ස්වභාවය වළක්වන්නේ. නැත්නම් මුලාව දුරු කිරීමේ ප්‍රධාන ධර්මයේ සිහියම නෙවේ නුවණ. මොකද මුලාව කියන්නේ මෝහය. මෝහය නැති කරන්නට නුවණයි යෙදෙන්නේ. නමුත් ඒ නුවණ උපදින්නේ නැහැ කොයි වේලාවකවත් සිහියෙන් තොරන. සිහියෙන් තොරනම් උපදින්නේ නැහැ. ඒ නිසා තමයි සතිය වඩන්නට කියන්නේ. සිහියෙන් සිදුවන යහපත කුමක්ද? සිහිය තිබෙන වේලාවේදී නුවණ නැති වුණත් සිහිය තිබෙනවා නම් වරදට වැටෙන්නේ නැහැ. වරදට වැටෙන්නේ නැහැ. නුවණයි සිහියයි දෙකම තිබෙනවා නම් අමුතුවෙන් කිව යුතු නැහැ. සිහිය තිබෙනවා නම් නුවණ නැතිව වුවත් එවේලේ වරදක් නෙවෙයි සිදුවන්නේ. ඒ නිසානේ අප කියන්නේ අපි ඉගෙන ගන්නවානේ සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත අසංඛාරික සිත සසංඛාරික සිත උපේක්ෂා සහගත ඥාන විප්පයුක්ත අසංඛාරික සසංඛාරික. ඒ කුසල් සිත් දෙකක්. කුසල් කියන ඒවා කවදාවත් අකුසල ක්‍රියාවකදී යෙදෙනව නෙවෙයි. ඒ නිසා ඒ සිහියෙන් යුතුව සිටින අවස්ථාව නුවණ නැති වුණත් වටිනා අවස්ථාවක්. වටිනා. අනන්ත යහපත පිණිසයි ඒ පවතින්නේ සිහිය. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ඒ සතිපට්ඨානයක් වදාළේ.
ඒ මොකද සිහිය ධර්ම අතර සිහියේ తත්වය දක්වනවා හරියට ආහාරයට පානයට වමනා කරන ලුණු වගේ කියන. ඒ හැම තැනදීම අවශ්‍ය වෙන ධර්මයේ සබ්බත්තිකං වදාමි කියලා කියනවා. හැම අර්ථයක්ම සිදු කර දෙන්නට පුළුවන් ස්වභාවය තමයි සිහිය කියන්නේ. ඒ සිහිය කියන එක මේ අපි කවුරුත් සිහියෙන් ඉන්න අයනේ. අපිට සිහිය නැtei කියවම හිතන්නට පුළුවන් පිස්සොයි කියලා. නමුත් මේ පිස්සුව තමයි අපටත් හැදෙන්නේ. ඒ පිස්සුව කෙලස් නිසා ඇතිවන පිස්සුව. ඒ කෙලස් පිස්සුව කෙලස් කියන ඒවා සිතට උපදින අවස්ථාවේදී තමයි ඒ සිතට කියන්නේ අකුසල් සිතේ. අකුසල් සිත. ඒ අකුසල් සිත උපදින්නේ සිහිය නැති වේලාවක. සිහිය නැති අවස්ථාවක. සිහියෙන් තොර අවස්ථාවක. ඒ නිසායි සිහිය ඒ තරම්ම වර්ණනා කළේ. දැන් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයක් වදාළා. ඒ සතිපට්ඨාන සූත්‍රයේදී කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන අනුපස්සනා හතරක් උන්වහන්සේ වදාළා. කායේ කායානුපස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා දැක්වන්නේ. වදාළේ එහෙමයි. කායේ කායානුපස්සී විහරති. ඒ කය කියන්නේ මේ ශරීරයෙන් කාය කියලා ගන්නට තිබෙන්නේ රූපස්කන්ධය. කොටින් කියනවා රූපස්කන්ධය. ඒ රූපස්කන්ධයක් වශයෙන් බලනවා. ඒ රූපස්කන්ධයේ හැටියට බැලීම එකක්, ඒ ලක්ෂණ වශයෙන් බැලීම, විශේෂ ලක්ෂණ වශයෙන් බැලීම, අනෙක එහි සාමාන්‍ය ලක්ෂණ වශයෙන් බැලීම. සාමාන්‍ය ලක්ෂණය කියේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන්. කායේ කායානුපස්සී විහරති. ඒ සඳහා වමනා කරන ආතාපි කෙලස් තවන වීරියෙන් යුක්තව ඒක කරන්නේ. ආතාපි සම්පජානෝ කීවේ නුවණින් යුතුව. සම්පජානෝ සතිමා සිහියෙන් යුතුව. සතිමා කියේ සිහිය ඇති තැනත්තා කෙනෙක්. සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. මේ කුමකටද මේ කරන්නේ? මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත ලෝකයේ තමා සිහියෙන් තොරව සිටිතොත් ඉපදිය හැකි අභිජ්ජාවයි කියන ලෝභයත් දෝමනස්යෙන් දැක්වෙන ද්වේෂයත් දුරු කිරීම සඳහා. එතකොට අනුපස්සනාවයි කියන එක සිහියම නෙවේ. අනුපස්සනාවයි කියන්නේ නුවණින් කරන වැඩ. කය ශරීරයක්. එතකොට රූපස්කන්ධය ඒ ධාතුන්ගේ වශයෙන් බැලීම, ඒවායේ තිබෙන අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව බැලීම නුවණින් කරන්නේ. නුවණ එහෙම උපදින්නේ නැහැ සිහිය නැත්නම්. සිහිය දැන් සිත හරියට පෙරලීගෙන යන ධර්මයක් වගේ. එකින් එකට යනවා. එහෙම එකින් එකට යන මේ සිතේ ස්වභාවය ඒ විදිහට යාම වළක්වාලීමකුත් කෙරෙනවා සිහියෙන්. එහෙම ගමන් කිරීම බොහෝ සෙයින් වන්නේ තමන් ආශා කරන කැමති වෙන දේවලට ඇදිලා යන එක. ඒක නැවත. ඒ නිසා තමයි සිහියෙන් කරන ප්‍රධානම වැඩ දෙකක් වශයෙන් දක්වන්නට තිබෙන්නේ. අකුසලයට වැටෙන බව වළක්වනවා, කුසලයෙහි නවත්වන බව සිදු කරනවා. ඒ දෙකම කරනවා. ඒ නිසා කෙනෙක් දන් දෙන්නට සිහිය ඕන. සීල රකින්නට සිහිය ඕන. එයාදී හැම එකක්ම කරන්නේ සිහිය ඕන. මේ සිහිය දියුණු කිරීමක් ගැනයි අපි විශේෂයෙන්ම කතා කරන්නේ සතිපට්ඨානයේ වඩනවා. කිසි කෙනෙකුට දන් දෙන්නට බෑ, දානමය කුසල් සිතක් උපදවා ගන්නට බෑ සිහියෙන් තොරව. මොකද සිහිය කියන එක සෝබන සාධාරණ ධර්මයක්. ඒ නිසා කුසල් සිත සිහියෙන් තොරව ඇති වෙනවයි
කියන්නට බෑ. අකුසල් සිත හැම විටම සිහියෙන් තොරවයි ඇතිවන්නේ. ඒ නිසා අකුසලයට වැටෙන බව වළක්වීමයි ප්‍රධාන වශයෙන් සිහියෙන් කරන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ සති මේව ආනන්ද උපට්ඨපේ තබ්බා. නේ? වහන්සේගේ අවසාන මේ අවස්ථාවකදී නැත්නම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට ආසන්න කාලයකදී ආනන්ද හාමුදුරුවන් ඉදිරිපත් කළ ප්‍රශ්නයක් මේක බුදුරජාණන් වහන්සේට. මොකද ඒ කාලෙදී වික්ෂුන් වහන්සේගේ වික්ෂුත්වයේ නැතිව ගිය අවස්ථා තිබුණා. හේතු වූයේ කුමක්ද? බඹසර නැතිවීමට හේතු වන්නේ කුමක්ද කියන එක දන්නවනේ පින්නතුන්. ඒ නිසා නැතිව ගියා. ඉතින් ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ ඇසුවා ස්වාමීනි අපි ස්ත්‍රීන් පිළිබඳව කෙසේ පිළිපැදිය යුතුද ඔබ වහන්සේගේ අවවාදයෙන්? ඉතින් අසපු කාරණය බොහොම වැදගත් එකක්. ඉතින් ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ නොදැකම ඉන්නේ. නොදැකම අදස්තන මේවා ආනන්ද නොදැකම. ඊළඟට ඇහුවා ආනන්ද හාමුදුරුවෝ ඉතින් නොදැකම ලැබෙන්නේ නැහැ. මේ